අපස උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය හදාරන දූල පුතාලව මම ICT with මිහිර YouTube නාලිකාවට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් දුව පුතේ අදත් මම දූල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් HTML කියන භාෂාව සම්බන්ධයෙන්. මීට පෙර වීඩියෝ එකක් තුලින් මම HTML භාෂාව භාවිතා කරන්නේ කොයි විදිහටද කියලා හඳුන්වලා දුන්නා. අද මම මේ වීඩියෝවේ දෙවෙනි කොටස විදිහට මේ කතා කරන්න යන්නේ HTML භාෂාවේ අපි කොයි විදිහටද වෙබ් අඩවියක් තුලට ෆෝම් එකක් ඇතුළත් කරන්නේ සහ වෙබ් අඩවියක් කොයි විදිහටද ෆ්‍රේම්ස් වලට වෙන් කරගන්නේ කියලා. එහෙනම් HTML forms සහ frames කියන දේවල් අපි මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරමු. බහුමාධ්‍ය තාක්ෂණයේ භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම කියන 13 ශ්‍රේණියට අදාළ 10 වෙනි ඒකකය සම්බන්ධයෙන් දෙවැනි වීඩියෝවෙන් මම දුල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. HTML කියන වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා තියෙන භාෂාවෙන් අපි කොහොමද ෆෝම් එකක් නිර්මාණය කරන්නේ, වෙබ් අඩවියක් තුල ෆ්‍රේම්ස් නිර්මාණය කරන්නේ සහ ඔඩියෝ ක්ලිප් එකක් සහ වීඩියෝ ක්ලිප් එකක් කොහොමද අපේ වෙබ් අඩවිය තුලට ඇතුළත් කරගන්නේ කියලා. එහෙනම් අපි බලමු මේ දේවල් කොයි විදිහටද සිද්ධ කරන්න පුළුවන් කියලා. මුලින්ම අපි බලමු HTML ෆෝරමයක්. එහෙමත් නැත්නම් ෆෝම් එකක් කොයි විදිහටද නිර්මාණය කරගන්නේ කියලා. වෙබ් අඩවියක් තුලින් අපි දත්ත ගබඩාවක් තුලට දත්ත ආදානය කරන්නත්, ඒ ආදානය කරලා තියෙන දත්ත විමසීමට, සංශෝධනය කිරීමට, ඒ වගේම ඉවත් කිරීමට අපිට මේ ෆෝරම එහෙමත් නැත්නම් ෆෝම්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් දුව පුතේ මේ තිරේ දුල පුතලා දැන් දකින්නේ ඒ වගේ සරල HTML ෆෝම් එකක්. ඉතින් මේකේ ලේබල්ස් තියෙනවා, ටෙක්ස්ට් එකක් ආදානය කරන්න සකසලා තියෙනවා, රේඩියෝ බටන්ස් තියෙනවා, ඊට අමතරව සබ්මිට් බටන් එකක්, රිසෙට් බටන් එකක් ආදී වශයෙන් විවිධ කොටස් මේ ෆෝරමයක් තුලට අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ එක එකක් කොයි විදිහටද අපේ HTML ෆෝම් එකට අපි ඇතුළත් කරගන්නේ කියලා. ෆෝම් එකක් නිර්මාණය කරන්න අපි ෆෝම් කියන ටැග් එක තමයි භාවිතා කරන්නේ. මේ ෆෝම් කියන ටැග් එකේ අපිට භාවිතා කරන්න පුළුවන් ගුණාංග කීපයක් තියෙනවා. නේම් කියන ගුණාංගය භාවිතා කරලා අපිට පුළුවන් මේ අපේ ෆෝම් එක අඳුනගන්න නමක් භාවිතා කරන්න. මේ ෆෝම් එක අඳුනා ගැනීම සඳහා නමක් යෙදීමට තමයි අපි නේම් කියන ගුණාංගය එතකොට භාවිතා කරලා තියෙන්නේ. ඒත් එක්කම ඇක්ෂන් කියලාත් අපිට ගුණාංගයක් භාවිතා කරන්න පුළුවන්. මේ ඇක්ෂන් කියන ගුණාංගය භාවිතා කරලා මේ ෆෝම් එකට අදාළ දත්ත අපි එහා මෙහා ගනුදෙනු කරනකොට සර්වර් එකක් තුලට ඇතුළත් කරන්න, ඒ තුලින් ආපහු ලබා ගන්න, ඒ වගේ කාර්යයන් වලදී PHP ගොනුවක් හා සම්බන්ධ වෙන්න ඕනේ. අපි ඉදිරියේදී බලමු මේ දේවල් කොයි විදිහටද සිද්ධ කරන්න කියලා. ඒ සම්බන්ධතාවය දැක්වීමට අදාළ වෙන PHP ගොනුව තමයි අපි action කියන ගුණාංගය මගින් දක්වන්නේ. ඒත් එක්කම අපිට තවත් ගුණාංගයක් තියෙනවා method කියලා. මේ දත්ත වෙබ් සර්වර් එක වෙත අරන් යන ක්‍රමවේදය කොයි විදිහේ එකක්ද කියන එක දක්වන්න තමයි method කියන ගුණාංගය අපි භාවිතා කරන්නේ. මෙතන අපිට ආකාර දෙකක් භාවිතා කරන්න පුළුවන්. එක්ක අපිට get කියන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් post කියන ක්‍රමවේදය භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් අපි name කියන ගුණාංගය නම් ෆෝරමයක් තුළට ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. අපි ඇතුළත් කරොත් හඳුනා ගැනීමේ කාර්ය කරන්න පුළුවන්. ඉතින් මම මේ උදාහරණය අරගෙන තියෙන්නේ form action equals login.php. PHP ෆයිල් එක login.php කියන නමින් තියෙනවා. ඒත් එක්කම method එක get කියලා අරගෙන තියෙනවා. form කියන අපේ tag එක ඇතුළට අපිට භාවිතා කරන්න පුළුවන් තවත් tags ගණනාවක් තියෙනවා. input කියන tag එක, text area, button, select, option, field set, label, output වගේ උසුලනයන් ගණනාවක් මේ form එකක් ඇතුළේදී අපිට හසුරවන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් බලමු ෆෝම් එකක් තුළට ඇතුළත් කරන්න පුළුවන් එලිමන්ට්ස් එමත් නැත්නම් ෆෝරම අංග වෙන්නේ මොනවාද කියලා. ඒකට තමයි මුලින්ම කතා කරනවා ඉන්පුට් එලිමන්ට්ස් එහෙම නැත්නම් ආදාන මූලාංග මොනවාද අපි මේ ෆෝරමයේ තුළට ඇතුළත් කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ෆෝම් එකකට ඇතුළත් කරන්න පුළුවන් ආදාන මූලාංග අතරින් අපි මුලින්ම බලමු කොහොමද අපි ටෙක්ස්ට් බොක්ස් එකක් ඇතුළත් කරන්න කියලා. ටෙක්ස්ට් බොක්ස් එකක් කියන්නේ මොකක්ද කියන එක දුර පුතාලට දැනගන්න පුළුවන්. මෙතන තිරේ බලන්න මම අවුට්පුට් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ෆස්ට් නේම් කියන ටෙක්ස්ට් එක ඉස්සරහෙන් හිස් කොටුවක් තියෙනවා. මෙන්න මේක තමයි ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ ෆෝම් එකක් හැදුවට පස්සේ යූසර්ට පුළුවන් මේ ෆස්ට් නේම් සහ ලාස්ට් නේම් කියන කොටස් දෙකට අදාළව තමන්ගේ දත්ත ඇතුළත් කරන්න. ඉතින් මේ වගේ දෙයක් ෆෝම් එකකට ඇතුළත් කරන්න කොයි විදිහටද කියලා තමයි දැන් මම කියලා දෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපේ බ්‍රවුසර් එකෙන් ෆස්ට් නේම් කියන ටෙක්ස්ට් එක පෙන්නන්න ඕනේ හින්දා
මම HTML කෝඩ් එක ඇතුලේ ෆෝම් එක ඇතුලේ ෆෝම් ටැග් එකේ අපිට අවශ්‍ය ගුණාංගයන් ටික දුන්නට පස්සේ ෆස්ට් නේම් කියන ටෙක්ස්ට් එක මට පේන්නන්න ඕන විදිහටම ඇතුළත් කරනවා. ඊට පස්සේ තමයි අපි ඉන්පුට් ටැග් එක ඇතුළත් කරන්නේ. ඉන්පුට් ටැග් එක ඇතුලේ මම ගුණාංගයන් දෙකක් මෙතන දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි type කියන ගුණාංගය. type කියන ගුණාංගය සඳහා අගය මම දීලා තියෙනවා text කියලා. ඒ කියන්නේ ඇතුළත් කරන්න යන්නේ text box එකක් කියන එක තමයි අපි හංගවලා තියෙන්නේ. මේ text box එක අපි හඳුනා ගැනීම සඳහා නමක් භාවිතා කරනවා. ඉතින් මේ වෙලාවේ මම name එක සඳහා first name කියන නම දීලා තියෙනවා. ඉතින් දුල පුතාලටත් කැමති නමක් එතෙන්ට දෙන්න පුළුවන්. මේ සඳහා අපිට අවශ්‍යයි නම් අගයකුත් ලබා දෙන්න. ඒ කියන්නේ මේ text box එකක් පරිශීලකයාට පෙන්නනකොටම මේක ඇතුලේ යම්කිසි වැලියු එකක් පෙන්වන්න අවශ්‍යයි නම් අපිට වැලියු කියන ගුණාංගයත් මේකට ඇතුළත් කරන්න පුළුවන්. වැලියු කියන ගුණාංගය දීලා අපි ඒකට යම්කිසි අගයක් දුන්නොත් ඒ අගය මේ ෆෝම් එක පරිශීලකයා දකිනකොටම ඒ කොටුව ඇතුලේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඊළඟට මම last name කියන එක පෙන්වන්න ඕනේ පල්ලෙහා රූලෙන්. ඒ හින්දා මොකද කරලා තියෙන්නේ? PR උසුලනයක් ඇතුළත් කරලා තියෙනවා. මීට කලින් වීඩියෝ එකේදී දුව පුතේ PR උසුලනය ගැන මම දුල පුතාට කියලා දීලා තියෙනවා. ඉතින් PR උසුලනය යොදපු හින්දා පල්ලෙහා රූලට මාරු වෙන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ තියෙන last name කියන ටෙක්ස්ට් එක. එහෙනම් last name කියන එක form tag එක ඇතුලේ display කරනවා. ආපහු අපිට තියෙන input type equals text name equals last name කියලා එකිනෙකට වෙනස් නම් දෙන්න ඕනේ. කලින් text box එකට දීපු නැති වෙනස් නමක් මෙතෙන්ට ලබා දෙනවා. ඉතින් මෙතන අපිට අවශ්‍යයි නම් අගයක් මේ කොටුව ඇතුලේ පෙන්වන්න අපිට value equals කියලා ඒ අගය නැත්නම් ඒ text එක අපිට දක්වන්න පුළුවන්. ඒ විදිහට තමයි text එකක් අපි අපේ form එක ඇතුළට ආදානය කරන්න පුළුවන් වෙන විදිහට text box එකක් ගොඩනගා ගන්න. අපි ඊළඟට බලමු password box එකක්. එවත් නැත්නම් රහස් පදයක් ආදානය කිරීම සඳහා කොයි විදිහටද අපේ ෆෝම් එක ලෑස්ති කරගන්නේ කියලා. ඉතින් මේකත් අපේ කෝඩ් එක ෆෝම් කියන උසුලනේ ඇතුළට යන්න ඕන එකක්. password එකක් කියන එක දුවේ පුතේ අපි ඇතුළත් කරනකොට වෙන කෙනෙක්ට ඒක ඩිස්ප්ලේ වෙන්නේ නැති වෙන විදිහට ආවරණයක් සහිතව තමයි යොදන්න ඕනේ. ඉතින් මට අවශ්‍යලා තියෙන මෙන්න මේ වගේ password box එකක් යොදා ගන්න. මේ password box එකේ ඇතුළත් කරලා ඒකේ ඇතුලේ තියෙන ටෙක්ස්ට් එක මෙන්න මේ වගේ අපි ඇතුළත් කරාට පස්සේ රවුම් මගින් හරි තරු මගින් හරි දක්වනවා අපි ඇතුළත් කරපු ටෙක්ස්ට් එක නොදක්වා. අන්න ඒ කාර්ය සිදු කරගන්න ඕනි හින්දා අපි මේකේ input tag එකේ type එක දෙනකොට password කියලා type එක දක්වන්න ඕනේ. ඉතින් browser එකෙන් මට ඉස්සෙල්ලම password කියන වචනේ පෙන්වන්න ඕනේ හින්දා මම form tag එක ඇතුලේ password කියලා පෙන්නනවා. ඊට පස්සේ input tag එක open කරලා type equals password. type equals password කියපු ගමන් browser එක අඳුන ගන්නවා මේක ඇතුළට දෙන පරිශීලකයේ ඇතුළත් කරන text එක අපි පෙන්වන්නේ නැහැ. ඒක අපි ආවරණය කරලා තමයි මේ විදිහට පෙන්වන්නේ. ඉතින් මේ password box එකත් අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි නමක් ලබා දෙනවා. කැමති නමක් තුල පුතාලට දෙන්න පුළුවන් name කියන ගුණාංගය සඳහා අගය විදිහට. ඊළඟට බලමු අපි කොහොමද අපේ ෆෝම් එකට චෙක් බොක්ස් එකක් ඇතුළත් කරන්නේ. සලකුණු කොටුවක් ඇතුළත් කරන්න කියලා. චෙක් බොක්ස් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කුඩා කොටුවක් තියෙනවා අපිට ඒ කොටුව සඳහා ඒ කොටුව සලකුණු කිරීමට හෝ සලකුණු නොකර සිටීමට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ චෙක් බොක්ස් එකක් අපි ඇතුළත් කරනකොට ඒ චෙක් බොක්ස් අතරින් කීපයක් අපිට එකවර තෝරගන්නත් පුළුවන්. යම්කිසි තේරීමකදී එහෙමත් නැත්නම් එකක් තෝරා ගැනීමට හැකියාවකුත් තියෙනවා. අපිට අවශ්‍යයි නම් තෝරා නොගෙන සිටීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පල්ලෙහා මම ගත්ත උදාහරණ තුනෙන් පළවෙනි එකේ දීලා තියෙන ඔප්ෂන්ස් දෙකෙන් එකක් තෝරාගෙන තියෙනවා. දෙවෙනි එකෙන් ඔප්ෂන් දෙකක් තෝරාගෙන තියෙනවා. තුන්වෙනි එකේ කිසිම තෝරා ගැනීමක් සිදු කරලා නැහැ. ඉතින් චෙක් බොක්ස් එකක් අපි ඇතුළත් කරන්නේ කොයි විදිහටද? අපේ input කියන tag එකේ type එක අපි දෙන්න ඕනේ check box. ලබුදල හොඳට මතක තියාගන්න check box කියන එක type එක සඳහා ඇතුළත් කරනකොට තනි වචනයක් විදිහට ලියන්න. ඒක දෙකට කඩන්න එපා. එහෙම කැඩුවොත් මේකේ ප්‍රතිදානය අපිට නිවැරදිව ලබා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම
මේකේ name කියන ගුණාංගය සඳහා දැන් අපි check boxes කීපයක් ඇතුළත් කරනවා නම් ඒ කීපය සඳහා එකිනෙකට වෙනස් නම් දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මෙතන check boxes දෙකක්නේ පාවිච්චි කරන්නේ. එතකොට මම පළවෙනි එකේ name කියන එකට මම දීලා තියෙන අගය vehicle 1. දෙවෙනි check box එකේදී name සඳහා vehicle 2 කියලා දීලා තියෙනවා. නැත්නම් අපිට bike, car ඒ වගේ දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ value කියන ගුණාංගය සඳහා අපි මේක තෝරා ගැනීමේදී පරිශීලකයා මේකෙන් යම් අගයක් තෝරාගත්තොත් ඒක හඳුනා ගැනීම සඳහා අපි value එක අපිට කැමති අගයක් දෙන්න පුළුවන්. ඉතින් මම පළවෙනි එකේදී value එක bike කියලා දීලා තියෙනවා. ඊළඟ එකේදී car කියලා value එක දීලා තියෙනවා. දැන් මම මේ output එක display කරලා තියෙන විදිහට දුල පුතාලට පේනවා කලින් check box එක දීලා ඊට පස්සේ තමයි text එකක් දෙන්නේ. එහෙනම් check box එකට අදාළ input tag එකේ ලක්ෂණ ටික ඔක්කොම ඇතුළත් කරාට පස්සේ මම දෙනවා I have a bike. ඒතර ඒ text එක check box එකෙන් පස්සේ තමයි display වෙන්නේ. ඊට පස්සේ පල්ලෙහා පෙළියට යන්න ඕනේ. හින්දා line break එකක් දෙනවා. BR උසුලනේ ලබා දීලා තමයි දෙවනි input tag එක දෙන්නේ. ඒක අවසන් වුණාට පස්සේ I have a car කියලා දෙනවා. ඉතින් ඔය විදිහට අපිට options කීපයක් 10ක් වුණත් දෙන්න පුළුවන්. check box කියන මේ type එකේ යටතේ. ඉතින් සමහරවිට දුල පුතාලට ප්‍රශ්න පත්‍රයකදී හරි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරනකොට හරි ටෙක්ස්ට් එකක් දීලා ඊට පස්සේ check box එක තියෙන අවස්ථාවන් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක අපි දැන් මේ උදාහරණය අනුව ගත්තොත් I have a bike කියන ටෙක්ස්ට් එක තමයි මුලින් ටයිප් කරන්න ඕනේ. ඒක ටයිප් කරලා අපේ form tag එක ඇතුලේ ඊට පස්සේ input type කියලා අපි input tag එක ඇතුළත් කරගෙන යන්න ඕනේ. සැලකිලිමත් වෙන්න අපේ ප්‍රතිදානයේ තියෙන විදිහට තමයි අපේ කේතේ ගොඩනගා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට බලමු කොයි විදිහටද රේඩියෝ බටන් එකක් එහෙම නැත්නම් විකල්ප තේරීම් සිද්ධ කරන්නේ. රේඩියෝ බටන්ස් කියලා කියන්නේ දුවේ පුතේ මෙන්න මේ වගේ මේ තිරේ දිස් වෙන ප්‍රතිදානයේ වගේ තමයි රේඩියෝ බටන් එකක් අපිට දැක්වෙන්නේ. දැන් මීට කලින් අපි කතා කරේ check box එකනේ. check box එකේදී තියෙන options ගණනාවක් තිබුණොත් අපිට සියල්ලම තෝරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එකක් හෝ තෝරා ගැනීමක් නොකර ඉන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි දුව පුතේ රේඩියෝ බටන් වල අපිට දීලා තියෙන ආදානයන් අතරින් එකක් විතරයි තෝරා ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් මෙතන මම පන්ති කීපයක් දීලා තියෙනවා 12A 12B 12C 12D කියලා. ඉතින් මේ අතරින් එකක් තමයි තෝරා ගන්න පුළුවන් වෙන්නේ. රේඩියෝ බටන්ස් අතරින් කීපයක් එකවර තෝරා ගැනීමේ හැකියාව නැහැ. ඒතර මේකෙත් මුලින් රේඩියෝ බටන් එක දීලා ඊට පස්සේ තමයි ඒකට අදාළ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්න ඕන එක දීලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා රේඩියෝ බටන් එක ගොඩනගා ගන්න ඕනේ. එතනදී අපේ input tag එක සුපුරුදු විදිහට අපි දාගන්න ඕනේ form කියන උසුලනේ ඇතුලේ. මම ආරම්භයේ form කියන උසුලනේ හඳුන්වලා දුන්නා. ඉතින් form එකක් ඇතුලේ මේ සියලුම අංග ඇතුළත් වෙන හින්දා මම සැරින් සැරේ form කියන උසුලනේ මේක ඇතුලේ ඇතුළත් කරලා නැහැ. දුල පුතාලා ප්‍රායෝගිකව මේ දේ කරනකොට form කියන උසුලනේ තුල තමයි මේ input කියන උසුලන ඇතුළත් කරවෙන්න ඕනේ. ඉතින් input කියන උසුලනයට අදාළ type කියන ගුණාංගයේ අගය අපි රේඩියෝ කියලා දෙනවා. මොකද අපි රේඩියෝ බටන් එකක් තමයි දෙන්නේ. රේඩියෝ කියන අගය ලබා දෙනවා. ඒත් එක්ක මේකේ name කියන ගුණාංගය සඳහා අපි අගයක් ලබා දෙනකොට අපි යොදා ගන්න සියලුම රේඩියෝ බටන්ස් වලට එක කාණ්ඩයක් ඇතුලේ අයිති වෙන සියලුම රේඩියෝ බටන්ස් වලට එකම අගය ලබා දෙන්න ඕනේ. දැන් මේ උදාහරණේ බලන්න මම රේඩියෝ බටන්ස් 4ක් දීලා තියෙනවා. එතකොට name කියන ගුණාංගයේ යටතේ class කියලා තමයි අගයන් ලබා දීලා තියෙන්නේ. අගයන් එකිනෙක වෙනස් වෙන්න බෑ name කියන ගුණාංගය. ඔන්න රේඩියෝ බටන්ස් වල විශේෂ ලක්ෂණයක්. ඒ මොකද අපි මේකෙන් එකක් විතරයි තෝරා ගැනීමේ අවස්ථාව දෙන්නේ. ඊට පස්සේ මේක තෝරා ගැනීමෙන් පස්සේ මේකට අදාළ අගය කොයි විදිහටද ලැබෙන්නේ කියන එක අපි තෝරා ගන්න ඕනේ. හින්දා value කියන ගුණාංගයේ යටතේ අපිට ඒකට අදාළ අගය ලබා දෙනවා. ඉතින් ඒක එකිනෙකට වෙනස් අගයන් වෙන්න ඕනේ. පළවෙනි අවස්ථාවේ A ඊළඟට B ඊළඟට C ඊළඟට D කියලා මම ලබා දීලා තියෙනවා. ඉතින් input උසුලනයේ සිදු කරන කාර්යයන් ටික ඉවර හින්දා එතනින් input උසුලනය අපි අවසන් කරනවා. ඊට පස්සේ තමයි අපේ අවශ්‍ය ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ කරන්නේ. 12A කියන එක ඩිස්ප්ලේ කරලා පල්ලෙහා රූලට යන්න ඕනේ හින්දා අපි BR උසුලනයක් දැක්වීම
සිදු කරන්න ඕනේ. ඒ විදිහට තමයි අපි රේඩියෝ බටන්ස් භාවිතා කරන්නේ. ඒත් එක්කම මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනකොට මම දුල පුතාට ආයෙ මතක් කරන්නම්. අපි සිද්ධ කරන්නේ මේ දේවල් නෝට්පෑඩ් එක වගේ ටෙක්ස්ට් එඩිටර් එක HTML කියන භාෂාව අපි මුලින්ම පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. කේස් සෙන්සිටිව් නෑ. ඒ කියන්නේ කැපිටල් සිම්පල් ભેදයක් මෙතන සලකන්නේ නැහැ. දුල පුතාලට උසුලන ඕනෑම විදිහකට දෙන්න පුළුවන්. කැපිටල් අකුරු වලින් හෝ සිම්පල් අකුරු වලින් ඇතුළත් කිරීමේ පහසුකම තියෙනවා. අපි ඊළඟට බලමු කොහොමද අපේ ෆෝම් එකට බටන්ස් එමත් නැත්නම් බොත්තම් එකතු කරන්න කියලා. අපිට ෆෝම්ස් දැකලා ඇති දුල පුතාලා අපි පරිගණකයේ තුල විවිධ දේවල් සඳහා ෆෝම්ස් පුරවනකොට අපිට එක එක ආකාරයේ බටන්ස් හම්බෙලා තියෙනවා. හරි මම උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේ ප්‍රතිදාන කොටසේ බලන්න. මෙන්න මේ වගේ අපිට බටන්ස් තියෙනවා. මේ එක එකක් අපි ප්‍රෙස් කරාම විවිධ කාර්යයන් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ බටන් එකක් අපි ඇතුළත් කරගන්න පුළුවන්. ඉන්පුට් කියන උසුලනේ ටයිප් කියන ගුණාංගයෙන් තමයි මේ එක එක ආකාරයේ බොත්තම් වලට අදාළ කාර්යයන් වෙන් කර දැක්වීම සිද්ධ වෙන්නේ. අපි අපේ විෂය නිර්දේශය ඇතුලේ කතා කරනවා සබ්මිට් කියන බටන් එක, රිසෙට් කියන බටන් එක සහ තවත් අපි ටයිප් එකක් ඉගෙන ගන්නවා බටන් කියලා. අපි ඉන්පුට් ටයිප් එක සබ්මිට් කියලා දුන්නොත් මොකද වෙන්නේ? පරිශීලකයාට ඒ අදාළ තොරතුරු අපි සම්බන්ධ කරලා තියෙන PHP ගොනුව හරහා යැවීමට හැකියාව තියෙනවා. සබ්මිට් කරන්න යන්නේ. ඒතර ටයිප් එක සබ්මිට් දීලා අපි වැලියු එක යටතේ අපි ලබා දෙන අගය තමයි මේ බටන් එක මත අපිට පෙන්වන්නේ. ඉතින් මෙතන වැලියු එක මත මම දීලා තියෙනවා sign in කියලා. ඒතර ඒක තමයි අර බටන් එකේ කොටුව ඇතුලේ අපිට පෙන්වන්නේ. අපිට අවශ්‍යයි නම් මේ බටන් එක හඳුනා ගැනීම සඳහා නමක් ලබා දෙන්නත් පුළුවන්. name කියන ගුණාංගය භාවිතා කරලා කැමති නමක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. අපි input type equals button කියලා දුන්නොත් ඒ බටන් එක මගින් සිදු කරන කාර්ය මොකක්ද කියන එක අපි පරිගණක ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කරලා හඳුන්වා දීමේ අවශ්‍යතාවය තියෙනවා. එමත් නැත්නම් බටන් කියන ටයිප් එක තුලින් මෙන්න මේ දේ කරන්න කියලා සුවිශේෂීව HTML මගින් දක්වන්නේ නැහැ. වෙනත් භාෂාවක සහාය එතෙන්ට අවශ්‍යයි. ඉතින් ඒ බටන් එක හඳුනා ගැනීම සඳහා name කියන ගුණාංගයට අදාළව OK බටන් කියන එක මම දීලා තියෙනවා. value එක කියන ගුණාංගයේ යටතේ OK කියලා දීලා තියෙනවා. ඉතින් OK කියන එක තමයි එතකොට අපේ බටන් එක ඇතුලේ ඩිස්ප්ලේ වෙන්නේ. ඊළඟට input type equals reset. දැන් බටන් types තුනක් අපි කතා කරනවා කියවනේ. තුන්වෙනි එක තමයි reset කියන්නේ. ඒතර type එක reset වෙලා උනහම මොකද වෙන්නේ? අපේ ෆෝම් එකට මීට කලින් ඇතුළත් කරලා තියෙන අපි හිතමු නම, ලිපිනය, දුරකථන අංකය වගේ දේවල් එකතු කරලා check boxes කීපයක් දීලා, radio buttons කීපයක් දීලා අපි ෆෝම් එකකට දත්ත දැන් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ reset කියන type එක යටතේ අපි හඳුන්ලා දීපු බටන් එකක් ඇතුළත් කරලා තියෙනවා නම් ඒ බටන් එක press කරාම අපිට එක මොහොතකින් ඒ ඇතුළත් කරපු සියලුම දත්ත මකා දැමීමේ පහසුකම තියෙනවා. ඉතින් ඒ වගේ බටන් එකක් සඳහා අපිට display කරන්න සුදුසුයි clear හරි clear all හරි වගේ ටෙක්ස්ට් එකක්. ඉතින් ඒ හින්දා value කියන ගුණාංගයේ යටතේ මම clear කියන ටෙක්ස්ට් එක දීලා තියෙනවා. ඒක තමයි අපේ බටන් එක මත display වෙන්නේ ප්‍රතිදානයේදී. අපිට ෆෝම් එකක් තුළට ඇතුළත් කරන්න පුළුවන් තවත් අංගයක් තමයි ෆයිල් එකක් අප්ලෝඩ් කර ගැනීමේ පහසුකම් සපයන එක. ඉතින් අපේ පරිගණකයේ තියෙන යම්කිසි පින්තූරයක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි වෙනත් ෆයිල් එකක් වෙන්න පුළුවන්. ඒක අපේ ෆෝම් එක හරහා අපිට සබ්මිට් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට browse බටන් එකක් එක්ක මේ ෆෝම් එකට අපිට මේ ෆයිල් එක සම්බන්ධ කර ගැනීමට HTML පහසුකම් සපයනවා. ඉතින් අපි මෙන්න මේ ප්‍රතිදානය වගේ බලන්න දැන් මෙතන select a file කියලා ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා අපේ වෙබ් බ්‍රවුසර් එකේ body එකේ. ඒක ඉස්සරහින් දීලා තියෙනවා අපේ browse බටන් එකත් එක්ක browse කරලා ගන්න ඕන ෆයිල් එක මොකක්ද කියලා අපි තේරුවාම ඒක ඇතුළත් වෙන්නේ අන්නේ කොටුවට. ඒතර මේකට අපි ඇතුළත් කරන කෝඩ් එක input tag එකක් ඇතුළෙමයි එන්නේ input. මේකේ type equals file. type එක file වෙනවා. ඒත් එක්කම අපි භාවිතයේ පහසුව සඳහා අපි name කියන ගුණාංගයට අපි කැමති නමක් ලබා දෙනවා. මෙතනදී මම my file කියලා දීලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි browse කියන බටන් එක උඩ ක්ලික් කරාම අපේ කම්පියුටර් එකේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකක් ඕපන් වෙනවා. අපිට ඒකෙන් අපිට අවශ්‍ය ෆයිල් එක තෝරගෙන ඕපන් කරාම ඒක අපේ ෆෝම් එක තුළ දැක ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා.
අපි හදන වෙබ් පිටුව හරහා අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා යම්කිසි සෙවීමක් සිදු කිරීමට අවශ්‍යයි නම් ඒ සඳහා අවශ්‍ය සෙවුම් පහසුකම් ලබා දීමටත් HTML කියන භාෂාව සූදානම් වෙලා තියෙනවා. ඉතින් අන්තර්ජාලය තුල යම්කිසි දෙයක් හොයන්න නම් අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන සෙවුම් පහසුකම් තමයි Google කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ දුල පුතාට පේනවා මෙතන output එක මම පල්ලෙහාන් දීලා තියෙනවා Google search කියලා text එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක ඉස්සරහින් තියෙනවා text area එකක්. සාමාන්‍ය හිස් ඉඩක් තියෙනවා. ඊළඟට තියෙනවා submit button එකක්. ඉතින් මේ output එක කොයි විදිහටද හදාගන්න කියලා රතු පාටින් මම HTML code එක දීලා තියෙනවා. browser එකේ නිකම්ම search Google කියන text එක පේන්න ඕනේ. ඒක ඒ විදිහටම දුන්නා. දීලා ඉවර වෙලා තමයි අපි search කරන දේ අපි type කරන්න ඕන box එක තමයි හදාගන්න යන්නේ. input type equals search. input type එක අපි search කියලා දීලා name එක සඳහා අපි කැමති අගයක් ලබා දෙනවා. අපිට නම කැමති විදිහකට දෙන්න පුළුවන් හින්දා. ඒත් එක්කම දැන් අපිට search කරන්න ඕනදී අපි හිතමු මොනවා හරි flower කියලා හිතමු. අපි flower කියන එක අර හිස් කොටුවේ type කරලා ඊට පස්සේ අපි submit query කියන බටන් එක press කරන්න ඕනේ. එහෙනම් අපි ඒකටත් අදාළ code එක දෙන්න ඕනේ. අපි ඒත් එක්කම දෙනවා තව input tag එකක් input type equals submit. එතකොට අපිට submit query කියලා බටන් එකක් display වෙනවා. එතකොට අපිට search කරන්න ඕන දේ අපි type කරලා submit query කියන බටන් එක උඩ press කරාම ඒක අපිට Google හරහා සෙවුම් පහසුකම් යටතේ සොයා දීම සිද්ධ වෙනවා. අපි ඊළඟට බලමු අපි හදන ෆෝම් එකකට කොහොමද මෙනු එකක් එහෙම නැත්නම් drop down list එකක් එකතු කරන්න කියලා. drop down list එකක් කියන්නේ දුවපොත මෙන්න මේ වගේ අපිට ප්‍රතිදානය දක්වනවා. පොඩි කොටුවක් එක අපිට මේකේ තියෙන මේ පල්ලෙහාට තියෙන පොඩි හිස මත ක්ලික් කරාම ඒක පල්ලෙහාට list එකක් විදිහට මෙනු එකක් විදිහට දැක්වීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ drop down list එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන් අපේ ෆෝම් එකට. ඒකට පාවිච්චි කරන ටැග් එක තමයි select කියන ටැග් එක. select කියන ටැග් එක පාවිච්චි කරලා අපි මේ ලයිස්ට්ුවේ ආරම්භය දක්වන්න ඕනේ මේ drop down list එකක් තියෙන කියන එක දක්වන්න. අපි ඒකේ name කියන ගුණාංගයේ යටතේ මේ list එක සඳහා නමක් ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මට මෙතන දක්වන්න ඕන list එක තෝරා ගැනීමක් සිදු කරන්න ඕනේ මොකක්ද කියන එක දක්වන්න ඕනේ හින්දා මම browser එකේ මට දිස් වෙන විදිහට select a car කියන එක කෝඩ් එකේ ආරම්භයේ දීලා තියෙනවා. ඊට පස්සේ select කියන ටැග් එක පාවිච්චි කරලා name කියන ගුණාංගයේ යටතේ cars කියලා මම මේ සඳහා අගය ලබා දීලා තියෙනවා. ඊළඟට මේකට දෙන්න ඕන options ටික අපිට පල්ලෙහාට list down කරගන්න පුළුවන්. option කියන ටැග් එක පාවිච්චි කරලා. option කියන ටැග් එක යටතේ අපි එක ගුණාංගයක් පාවිච්චි කරනවා value කියන එක. value යටතේ ලබා දෙන අගය තමයි මේ අපි ලයිස්ට්ුවේ තෝරා ගන්නා යම්කිසි එක අගයක් සඳහා ලැබෙන වටිනාකම වෙන්නේ. එතන option value යටතේ අපි දෙනවා text එකක්. ඊට පස්සේ option tag එක ආරම්භක option tag එක close කරලා අපි text එකක් දක්වනවා. ඒක තමයි අපේ list එකේ පළවෙනි item එක විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ අපි option tag එක close කරා. ඒ වගේම අපිට තවත් තියෙන options ටික අපිට පල්ලෙහාට දෙන්න පුළුවන්. options ගණනාවක් යටතේ මම මෙතන options 4ක් පාවිච්චි කරලා තියෙනවා. ඒවා values විදිහට sub, fiat, audi කියලා ඊළඟට අගයන් දීලා display වෙන විදිහටත් මම display text එක විදිහටත් sub, fiat සහ audi කියලා ලබා දීලා තියෙනවා. ඒ සියල්ල ඉවරුණාට පස්සේ select කියන tag එක මුලින්ම ආරම්භ කරපු එක අපි අවසන් කරන්නත් ඕනේ. ඉතින් එතකොට මෙතන options 4ක් යටතේ කවුරු හරි කෙනෙක් අපිට කියන්න පුළුවන් ඔයාලට කැමති කාර් එක තෝරන්න. ඒතර select a car කිව්වම මේ list එක මත ක්ලික් කරාම පල්ලෙහාට open වෙන එකකින් අපිට කැමති එකක් උඩ ක්ලික් කරලා ඒ තෝරා ගැනීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු කොහොමද අපේ form එකට text area එකක් ඇතුළත් කරන්න කියලා. දැන් අපි කලින් text box එකක් ඇතුළත් කරා. එතකොට තනි පේලියක් තුල තමයි අපිට යම්කිසි தත්ත්වයක් ඇතුළත් කරගන්න පුළුවන් උනේ. දැන් පේලි ගණනාවකින් යුක්තව අපිට යම්කිසි කමෙන්ට් එකක් වෙන්න පුළුවන්, යම්කිසි විස්තරයක් වෙන්න පුළුවන්, ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇතුළත් කරන්න අවශ්‍යයි නම් අන්න ඒ වගේ තැනකට කොහොමද text area එකක් ඇතුළත් කරන්න කියලා. මේකට පාවිච්චි කරන tag එකත් text area කියන tag එක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ text area කියන tag එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය දැක්වීම සඳහා ගුණාංගයන් දෙකක් පාවිච්චි කරනවා rows සහ columns කියලා. rows සඳහා දෙන අගයන් මගින් අපිට මේක පේලි කීයක් පහළට ප්‍රමාණයක්ද දක්වන්නේ කියන එක. columns කියන එකෙන් මේක
දික් අතර කොච්චර ඉඩ ප්‍රමාණයක්ද මේකට අවශ්‍ය වෙන්නේ කියන එකත් අපිට දක්වන්න පුළුවන්. ඒත් එක්කම ටෙක්ස්ට් ඒරියා සඳහා හඳුනා ගැනීමට අපිට name කියන ගුණාංගයේ යටතේ කැමති නමක් දෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ටෙක්ස්ට් ඒරියා එක තුල අපිට යම්කිසි ටෙක්ස්ට් එකක් දක්වන්න ඕන නම් ටෙක්ස්ට් ඒරියා එක ආරම්භ කරලා මේ ඇට්‍රිබියුට්ස් ටික දුන්නාට පස්සේ ටෙක්ස්ට් ඒරියා කියන ටැග් එක ක්ලෝස් කරන එකට කලින් අපිට යම්කිසි ටෙක්ස්ට් එකක් ලබා දෙන්න පුළුවන්. මෙතන මම දීලා තියෙනවා add a comment කියලා. එතකොට add a comment කියන එක අපේ ටෙක්ස්ට් ඒරියා එක ඇතුලේ දක්වනවා. ඉතින් කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් ඇතුළත් කරනවා නම් එතෙන්ට යම්කිසි විස්තරයක් ටයිප් කරනවා නම් ඒක අපිට මකලා ඇතුළත් කර ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් ඔය විදිහට අපි ෆෝම් එකක් තුලට ඇතුළත් කරන්න පුළුවන් ටෙක්ස්ට් ඒරියා එකක්, ටෙක්ස්ට් බොක්ස් එකක්, පාස්වර්ඩ් බොක්ස් එකක්, බටන්ස්, drop down list, radio buttons, check boxes මේ වගේ අපි ගොඩාක් දේවල් සාකච්ඡා කරා. අපි ඊළඟට බලමු අපේ HTML document එකකට කොහොමද frames ඇතුළත් කරන්න කියලා. frame කියලා කියන්නේ අපි HTML භාවිතා කරලා අපේ වෙබ් පිටුව කොටස් වලට වෙන් කරගන්න. අපේ වෙබ් පිටුව කොටස් ගණනාවකට වෙන් කර ගැනීමේ පහසුකම ගන්න පුළුවන් තිරස් හා සිරස් ආකාර වලට. ඉතින් අපි බලමු ඒක කොයි විදිහටද සිද්ධ කරන්න කියලා. HTML වල frames ඇතුළත් කරන්න පාවිච්චි කරන්නේ අපි frame set කියන tag එක. මේ frame set කියන tag එක පාවිච්චි කරලා අපිට අපි හදන වෙබ් පිටුව frames කීයකටද රාමු කීයකටද වෙන් කරන්න කියන එක තීරණය කරන එක අපිට දක්වන්න පුළුවන්. ඒත් එක්කම මේ frame set යටතේ අපි ඇතුළත් කරනවා තවත් tag එකක් frame කියලා. ඒකෙන් මොකද කරන්නේ අර අපි frame set එකෙන් අපි වෙන් කරගත්ත රාමු ප්‍රමාණයට එක් frame එකට ඇතුළත් කරන වෙබ් පිටු මොනවාද කියන එක දක්වන එක සිද්ධ කරනවා මේ frame කියන උසුලනය භාවිතා කරලා. ඉතින් frame කියන උසුලනයට අපිට භාවිතා කරන්න පුළුවන් ගුණාංගයන් ගණනාවක් තියෙනවා. border කියන ගුණාංගය, scrolling, no resize මේ වගේ අපිට කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. border කියන එකෙන් අපිට මේ frame එකට අදාළව රාමුව අපි outline එකක් දානවා නම් border එකේ ප්‍රමාණය අපිට දක්වන්න පුළුවන්. scrolling කියන එක සඳහා අපිට yes no සහ auto කියන අගයන් ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ කොටස scroll කරලා එහා මෙහා කිරීමේ පහසුකම් ලබා දීම තමයි දක්වන්නේ. yes කියලා කිව්වොත් අපිට scroll bar එකක් එක්ක දකින්න පුළුවන්. no කිව්වොත් එහෙම නැතුව සහ auto කියන එක අපි යෙදුවොත් අවශ්‍යතාවයේ මත අපේ වෙබ් පිටුව ඊට වඩා වැඩි ප්‍රමාණයකට වෙන් කරපු ඊට වඩා වැඩියෙන් එනවා නම් අපිට scroll කරලා එහා මෙහා කරලා බලන්න පහසුකම auto කියන එකෙන් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම no resize කියන ගුණාංගය අපි ඇතුළත් කරොත් එහෙම no resize කියන එකේ value එක අපි no resize කියලාම දුන්නොත් ප්‍රමාණය වෙනස් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. අපි set කරන ප්‍රමාණය මෙච්චර පික්සල් ප්‍රමාණයක් නම් ඒ ප්‍රමාණය තුලම තමයි දැක්වෙන්නේ. ඒක වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි රාමු සකස් කරනකොට අපිට තිරස්ව සහ සිරස්ව සකසන්න පුළුවන් ඒ රාමු. සිරස් රාමු කියන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන අපේ සම්පූර්ණ තනි තිබුණ වෙබ් පිටුව මම රාමු 3කට වෙන් කරලා තියෙනවා. මේ රාමු සිරස්ව තමයි අපි වෙන් කරලා තියෙන්නේ. කියන්නේ අපිට වගුවක columns වගේ තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි සිරස් රාමු හදනකොට අපේ frame set කියන අපේ tag එකේ calls කියලා තමයි අපි ගුණාංගය භාවිතා කරන්නේ. අපිට සිරස් රාමු හදනවා නම් calls කියලා අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ calls කියන එක යටතේ අපි අගය ලබා දෙනවා. අපිට මේක වෙන් කරන්න ඕනේ රාමු කොච්චරකටද කියන එක දක්වන්න අපේ තිරයේ ප්‍රමාණය අපි වෙන් කරලා දක්වලා. ඉතින් මෙතන මම අරන් තියෙනවා frame set calls equals 25%, 50%, 25% කියලා. percentage අගයන් තුනකට. ඒ කියන්නේ සම්පූර්ණ ස්ක්‍රීන් එකෙන් පළවෙනි ෆ්‍රේම් එක සඳහා 125ක් ගන්න, දෙවෙනි ෆ්‍රේම් එක සඳහා 150ක් ගන්න, තුන්වෙනි එකට නැවතත් 125ක්. ඒතර මේ කොටස් ටික එකතු කරාම 100ක් සම්පූර්ණයි. සම්පූර්ණ ස්ක්‍රීන් එක තුනකට වෙන් කරලා තියෙනවා 125, 50 සහ 25 කියලා කොටස් තුනකට. ඊට පස්සේ මේ ෆ්‍රේම් සෙට් යටතේ අපි මේ එක එක ෆ්‍රේම් එකට අදාළව අපි වෙනත් තැනක හදපු වෙබ් පිටු ඇතුළත් කරගන්න ඕනේ. සමහර ලාවට එතන ලිස්ට් එකක් තියෙන්න පුළුවන්, නැත්නම් ඉමේජ් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි බටන්ස් වගේක්, මෙනුස් වගේක් තියෙන්න පුළුවන්. අපි ඒ ෆ්‍රේම්ස් ටික
අදාළව අපි ඇතුළත් කරන වෙබ් පිටු අපි සාමාන්‍යයෙන් .html හෝ .htm කියලා අපි සේව් කරගන්නවා. අපි මේ එකම ෆෝල්ඩර් එකක් ඇතුලේ සේව් කරගත්තාම අපිට හරිය ලේසියෙන් ඇතුළත් කරගන්න පුළුවන්. අපි ඒ ටික ඇතුළත් කරන්නේ frame කියන ගුණාංගය යටතේ. මේ frame කියන tag එකට අපි src source එක විදිහට දෙන්න ඕනේ අපේ වෙනම හදාගත්ත වෙබ් පිටුවල නම්. එතන මෙතන frame A B C කියලා මට HTML files 3ක් තියෙනවා. ඉතින් අර පළවෙනි 125 කොටසට මම කියනවා frame src equals frame_a.htm කියන ෆයිල් එක දෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ මම මේ රාමු සකසන්න මේ දැන් frame set calls කියලා අපි හදාගන්න HTML document එක save කරලා තියෙන folder එක ඇතුළේම මගේ save කරලා තියෙනවා frame A B C කියලා HTML file 3ක්. ඒකෙන් frame a.htm කියන ෆයිල් එක අර පළවෙනි කොලම් එකට ඇතුළත් වෙනවා. ඒතර එතන හදලා තියෙන එක අපි හිතමු image එකක් තිබ්බ එකක් කියලා. ඒතර ඒක තමයි පළවෙනි කොටසට ඇතුළත් වෙන්නේ. ඒතර දෙවෙනි 150ක කොටස සඳහා අපි frame b.htm කියන ෆයිල් එක ඇතුළත් කරලා තියෙනවා. frame src equals frame_b.htm කියන එක මගින්. ඒත් එක්කම තුන්වෙනි එක සඳහා frame c.htm කියන ෆයිල් එක ඇතුළත් කරලා දෙනවා. ඒතර කොලම්ස් 3කට අපි වෙන් කරේ. ඒ කොලම්ස් 3ටම අපි වෙන වශයෙන් HTML files 3ක් ලබා දුන්නා. ලබා දීලා ඉවර කරාට පස්සේ අපි frame set කියන අපේ අර කලින් ආරම්භ කරපු tag එක close කරන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි columns වලට වෙන් කරලා, ඒ කියන්නේ සිරස්ව මේ රාමු සැකසීම සිද්ධ කරේ. ඒ වගේම අපිට පුළුවන් තිරස්ව රාමු සකසන්න. තිරස්ව රාමු සකසනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අපිට rows විදිහට අපේ සම්පූර්ණ වෙබ් පිටුව rows විදිහට වෙන් කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් එහෙනම් අපේ frame set කියන උසුලනේ ගුණාංගය වෙන්න ඕනේ rows කියලා. frame set rows. දැන් කලින් මම columns කියන එකේදී ගත්තේ ප්‍රතිශත විදිහට 125ක් 150ක් සහ 125ක් යන විදිහට. ඒ එක ආකාරයක්. අපිට තවත් ආකාරයකට ගන්න පුළුවන් පික්සල් ප්‍රමාණය. අපි හරියටම දන්නා නම් අපේ තිරේ සමන්විත වෙන පික්සල් ප්‍රමාණය අපිට ඒක පික්සල් අනුව බෙදන්න පුළුවන්. මම මෙතන අරන් තියෙනවා එක් කොටස් 3කට තමයි rows 3කට තමයි වෙන් කරලා තියෙන්නේ. පළවෙනි කොටස සඳහා පික්සල් 300ක්. දෙවෙනි කොටස සඳහා පික්සල් 200ක්. දැන් ඉතුරු කොටස සඳහා පික්සල් ප්‍රමාණය මම දන්නේ නැහැ. එතකොට මට පුළුවන් ඉතුරු සම්පූර්ණ කොටස තුන්වෙනි කොටසට ලබා ගන්න කියලා ස්ටාර් මාක් එකක් දාන්න. එතකොට පළවෙනි එකට 300යි ඊළඟට 200යි ඉතුරු සියල්ලම තුන්වෙනි එකට ඇතුළත් කරන්න කියලා මම අරන් දීලා තියෙනවා. එතකොට frame කියලා ඊට පස්සේ අපි tag එක open කරලා එතනත් මම frame abc කියන html file තුන තමයි මේ frames තුනට ඇතුළත් කරන්න යන්නේ. එතකොට frame a.htm කියන එක අර pixel 300ක ප්‍රමාණයේ පළවෙනි කොටසට frame b.htm කියන ෆයිල් එක pixel 200ක ප්‍රමාණයට තියෙන දෙවනි row එකටත් ඉතුරු pixel ප්‍රමාණයෙන් වෙන් වෙච්ච අපේ තුන්වෙනි frame එකට frame c.htm කියන තුන්වෙනි එකත් අපිට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි frame tag එකෙන් අපිට assign කරාට පස්සේ මේ කොටස සඳහා මේ වෙබ් පිටු ලබා දෙන්න කියලා අවසානයේ අපි frame set කියන අපේ ආරම්භ කරපු tag එක අපි close කරන්න ඕනේ. ඒ විදිහට අපිට තිරස්ව රාමු හදන්න පුළුවන්, සිරස්ව රාමු හදන්න පුළුවන් අපේ HTML වල. ඒත් එක්කම මේ දෙකම එකතු කරලා අපිට මිශ්‍ර රාමු හදන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. අපිට අපේ සම්පූර්ණ තිරේ ওই විදිහට තියෙන තිරේ බලන්න මෙන්න මේ වගේ මම වෙන් කරනවා. මුලින් මම කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ rows දෙකකට වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ දෙවනි row එක නැවතත් මම කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. දැන් මෙතන සිරස් රාමුත් තියෙනවා, තිරස් රාමුත් තියෙනවා. ඉතින් මේ වගේ ස්ට්‍රක්චර් එකක් දුන්නොත් අපේ වෙබ් පිටුව හදන්න අපි අඳුනා ගන්න ඕනේ කොයි විදිහටද මේකට අපි කොටස් එකතු කරන්නේ කියලා. ඒතර මුලින්ම මම rows දෙක හදා ගන්නවා. එහෙනම් මම frame set කියන මගේ tag එක ආරම්භ කරලා rows දෙකකට කඩා ගන්න 150 ගාන සමාන කොටස් දෙකක් හින්දා මම දෙනවා frame set rows equals 50% 50%. එතකොට 150 කොටස් දෙකක් open වෙනවා.
ඉතින් ඒකේ පළවෙනි කොටසට කිසිම ගැටලුවක් නැහැ. තවත් වෙන්කිරීමක් ඒකට නැහැ. මට ඒ හින්දා ඒකට ඇතුළත් කරන්න පුළුවන් මගේ ෆ්‍රේම් එක. ෆ්‍රේම් src frame a.htm. ඒ කියන්නේ මගේ ওই ෆෝල්ඩර් එකේ ඇතුලේ තියෙනවා frame a.htm කියලා මගේ වෙබ් පිටුවක්. ඒක මේ පළවෙනි රෝ එකට පළවෙනි 150ක වෙන් කරපු කොටසට ඇතුළත් කරන්න කියලා කියනවා. ඒතකොට දෙවෙනි කොටස බැලුවොත් කොලම්ස් දෙකකට වෙන් කරලානේ. එහෙනම් ආපහු මම frame set calls කියලා කොලම්ස් දෙක වෙන් කරගන්නවා. ඒතර මේක බැලුවල්මට අපිට සමාන කොටස් හතරකට වෙන් වෙච්ච එකකින් හතරෙන් පංගුවක් වගේ මුල් කොටස තියෙනවා. ඒ හින්දා මම එතන ගන්නවා frame set calls පළවෙනි කොටසට 25% ඊළඟ කොටසට 75%. ඒතර පළවෙනි 25% එන කොටසට මම ඇතුළත් කරන්න කියනවා frame b.htm කියන ෆයිල් එක. එහෙනම් ඒක ඊළඟට දෙනවා frame src equals frame underscore b.htm. ඒකෙම දෙවනි කොටසේ රෝ එකේ දෙවනි කොටසට අර 75% අපි වෙන් කරපු කොටසට frame c.htm කියන වෙබ් පිටුව ලබා දෙන්න කියනතර අපි දැන් සම්පූර්ණ වෙබ් පිටුව කොටස් 3කට වෙන් කරා. මුලින් අපි rows දෙකකට වෙන් කරා. ඊට පස්සේ දෙවනි රෝ එක අපි columns දෙකකට වෙන් කරා. ඒ සියලුම කොටස් සඳහා දැන් frames එකතු කරලා ඉවරයි. ඉතින් අපි frame set rows කියලා එක සැරයක් අපි frame set එකක් open කරා. ඊට පස්සේ frame set calls කියලා අපි තවත් සැරයක් තව frame set එකක් open කරා. මේ දෙකම close කරන්න ඕනේ. අපි කලින් frame set calls කියපු එක close කරනවා frame set rows tag එක දාලා. ඊට පස්සේ frame set rows කියලා open කරපු එක අවසානයේ අපි close කරන්න ඕනේ frame set කියන close tag එක දාලා. ඔය විදිහට තමයි හරි සරලයි අපිට HTML වලින් අපේ වෙබ් පිටුව කොටස් වලට වෙන් කරලා frames හදාගන්න පහසුවෙන්ම පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපිට තවත් අතිරේක කාර්යයක් මේ වෙබ් පිටු සම්බන්ධයෙන් සිදු කරන්න පුළුවන් HTML භාෂාව භාවිතා කරලා අපි පින්තූර ඇතුළත් කරා කලින් පළවෙනි වීඩියෝ එකේ මම දුල පුතාට කියලා දීලා තියෙනවා කොහොමද වෙබ් පිටුවක් සඳහා පින්තූරයක් ඇතුළත් කරන්න කියලා. ඊට පස්සේ අපි දැන් බලමු ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනුවක් ඇතුළත් කරන්නේ කොයි විදිහටද කියලා. ඔඩියෝ ෆයිල් එකක්, වීඩියෝ ෆයිල් එකක් කොහොමද අපේ වෙබ් පිටුවට ඇතුළත් කරන්නේ? මේක ඇතුළත් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ටැග් එක තමයි embed කියන ටැග් එක. ශ්‍රව්‍ය ගොනු, දෘශ්‍ය ගොනු ඇතුළත් කරන්න embed කියන ටැග් එක පාවිච්චි කරනවා. ඒකේ තියෙනවා src කියන ගුණාංගය. src ගුණාංගය මගින් අපිට අපි ඇතුළත් කරන ගොනුවේ මූලාශ්‍රය source එක ලබා දෙන්න පුළුවන්. ඒක audio ෆයිල් එකක් නම් ඒ ෆයිල් එකේ නම ඒකේ extension එකත් එක්ක දෙනවා. වීඩියෝ ෆයිල් එක නම් ඒකේ නමයි extension එකත් එක්ක සම්පූර්ණ නම දෙනවා. ඊට පස්සේ මේක අපේ බ්‍රවුසර් එකේ දිස් වෙන්න ඕන ප්‍රමාණය අපි තීරණය කරලා ඒ ප්‍රමාණය අපිට පික්සල් අගයක් විදිහට දෙන්න පුළුවන් width සහ height කියන ගුණාංගයන් භාවිතා කරලා. ඒක දර්ශනය වෙන්න ඕන ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඒතර අපි ඔඩියෝ ෆයිල් එකක් ඇතුළත් කරලා තියෙනවා. මෙතන මම උදාහරණයක් පෙන්නලා තියෙනවා. embed src equals මගේ ඔඩියෝ ෆයිල් එකේ නම track.wave. ඒතර මේ ෆයිල් එක හොඳට මතක තියාගන්න. මගේ මේ embed tag එක ඇතුළත් කරලා තියෙන HTML ෆයිල් එක සේව් කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙම තමයි මේ ඔඩියෝ ෆයිල් එකක් තියෙන්නේ. එහෙම නැති වුණොත් පාත් එක අපි දෙන්න ඕනේ. මේ මොන ෆෝල්ඩර් එකේද තියෙන්නේ කියන එකත් එක්ක. ඉතින් මෙතන මම එකම ෆෝල්ඩර් එකේ තියෙන හින්දා ෆයිල් නේම් එක එක්ස්ටෙන්ෂන් එකත් එක්ක දුන්නා. මේක දක්වන්න ඕන ප්‍රමාණය තීරණය කරලා width equals 100 height equals 100 කියලා මම ප්‍රමාණය ලබා දීලා තියෙනවා. එතකොට මේ ශ්‍රව්‍ය ගොනුව ඔඩියෝ ෆයිල් එක අපේ බ්‍රවුසර් එකට ඇතුළත් වෙලා මේ වගේ අපිට controls එක දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෘශ්‍ය ගොනුවක් අපිට ඇතුළත් කරන්න පුළුවන් වීඩියෝ ෆයිල් එකක්. අර කලින් වගේම embed tag එක src equals ෆයිල් එකේ නම. ඒතර මේ වීඩියෝ එක මේ embed tag එක තියෙන HTML ෆයිල් එක සේව් කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙම තමයි සේව් කරලා තියෙන්නේ. ඒතර ඒකේ නම cartoon.mp4. ඒ විදිහට මම පාත් එක දුන්නා. මෙතන මම size එක මෙච්චරයි කියලා ස්පෙસિෆයි කරලා නැහැ. එතකොට ඒකට එන default size එකෙන් මගේ browser එකේ ඒක open කරාම දැක ගන්න පුළුවන්. ඒකේ controls එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි audio file එකක්, video file එකක් අපේ HTML එකට ඇතුළත් කරා.
පුතේ අන්න ඒ විදිහට අපි මේ 10 වෙනි ඒකකයේ අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ බහුමාධ්‍ය තාක්ෂණය භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කිරීම කියන එකේ HTML භාෂාවට අදාළව අපේ විෂය නිර්දේශය තුල සාකච්ඡා කරන්න ඕන සියලුම කරුණු කාරණා මම මේ දෙවෙනි වීඩියෝ එකෙන් සහ මීට පෙර පළවෙනි වීඩියෝ එක තුලින් දුල පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම තුන්වෙනි වීඩියෝ එක අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒකකයේ තුලම අපි කතා කරනවා CSS කියන භාෂාව කොයි විදිහට හසුරවන්නේ කියලා. තුන්වෙනි වීඩියෝ බලාපොරොත්තුෙන් ඉන්න ICT with Mihiri YouTube channel එක subscribe කරලා bell icon එක press කරලා notification on කරගන්න. ඉක්මනින්ම තුන්වෙනි වීඩියෝ එක අරගෙන එන්නම් CSS කොයි විදිහටද හසුරවන්නේ කියලා. මම මිහිරි සේරසිංහ.